ආයුබෝවන් දරුවනේ අද අප බලාපොරොත්තු වන්නේ 10 වෙනි ශ්‍රේණියේ විද්‍යාව 15 වෙනි පාඩමේ ආකිමිඩිස් මූලධර්මයේ පිළිබඳව සාකච්ඡා කිරීමටයි. ඔබ අස ඇති ආකිමිඩිස් පිළිබඳව. ආකිමිඩිස් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ජීවත් වූ විද්‍යාඥයෙක්. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ විශාල කාලයක් වෙනවා. මේ කාලයේදී හිරෝන් රජතුමාගේ පුරෝහිතයා විදිහට තමයි ආකිමිඩිස් කටයුතු කරේ. එතකොට එතුමාට ඔබ සමහරට අහලා ඇති යම් ගැටලුවක් ඇති වුණා ඔටුන්නක් පිළිබඳව. ඒ ගැටලුව විසඳු ආකාරය අපි බලමු ඉදිරියේදී ගැටලුව සහ ඒ විසඳු ආකාරය කොහොමද කියලා. හොඳයි ඒට ඔබටත් පුළුවන් විසඳීමක් ලබා ගන්න හැකියාව තියෙනවා කියලා බලන්න. ඊට පෙර අපි ආකිමිඩිස් ගේ මූල ධර්මයේ පිළිබඳව අපි ඉගෙනගෙන බලමු. හොඳයි දැන් අපි ක්‍රියාකාරකමකට යමු යකෝ. දැන් අපි ක්‍රියාකාරකමක යෙදෙමු. මේ සඳහා අපට ජල බඳුනක් තියෙනවා. ජලයේ ගිලෙන වස්තුවක් තියෙනවා. ඒ වගේම නිව්ටන් තරාදියක් දුනු තරාදියක් අපිට තියෙනවා. දැන් අපි මේ දුනු තරාදියෙන් බලමු මේ වස්තුවේ බර කොපමණ වෙනවද කියලා. දුනු තරාදියේ පාඨාංකය බලමු. දුනු තරාදියේ දැක්වෙනවා නිව්ටන් 1.1ක්. නිව්ටන් 1.1ක් දැක්වෙනවා. හොඳයි දැන් අපි මේ ක්‍රමයෙන් ජලය තුළට ගිල්ලුමින් බලමු මේ පාඨාංකයට මොකද වෙන්නේ කියලා. තරාදියේ පාඨාංකයට මොකද වෙන්නේ කියලා බලන්න. තරාදියේ පාඨාංකය පොඩ අඩු වෙනවා. පොඩ අඩු වෙනවා. දැන් සම්පූර්ණයෙන්ම ගිල්ලුවා. සම්පූර්ණ ගිල්ලුවෙන් පස්සේ තව කොච්චර ගිල්ලුවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් ගිල්ලුවෙන් පස්සේ තවදුරටත් එහි අගය වෙනස් වෙන්නේ. තව පහළට ගෙනිත් ගියත් අගය වෙනස් වෙන්නේ. හොඳයි දැන් තියෙන අගය බලමු අපි. ජලයේ ගිල්ලුවෙන් පස්සේ ලැබෙන අගය පේනවා මට නිව්ටන් 1යි බලන්න. නිව්ටන් 1යි දැන් පාඨාංකය. ඇත්තෙම මෙහි බර නිව්ටන් 1.1ක්. නිව්ටන් 1.1ක් බර වස්තුව දැන් ජලය තුලදී නිව්ටන් 1ක බරක් පෙන්වුම් කරනවා. එහෙමනම් මේ 0.1ක් අඩු උනේ කොහොමද? නිව්ටන් 0.1ක් අඩු උනේ. මේ 0.1ක් අඩු උනේ මේ ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුමින්. දැන් අපි දැක්කා මේක ක්‍රමයෙන් අපි පහත් කරනකොට තමයි මේ පාඨාංකයත් ක්‍රමයෙන් තමයි අඩු වෙගෙන යන්නේ. පාඨාංකයේ එකපාරම 0.1 අඩු වුණේ නැහැ. සම්පූර්ණයෙන්ම ගිල්ලනකම් අඩු වෙලා ගොස් අවසානයේදී ඊට වඩා අඩු වෙන්නේ නැහැ. අන්නේ අවස්ථාවටපත් වෙනවා. දැන් මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේ මොකද්ද? අපිට කියන්න පුළුවන් මේ ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම වස්තුව ගිල්වාගෙන යනකොට ක්‍රමයෙන් වැඩි වෙන ආකාරය. ඒ වගේම එහි උපරිමයක් තියෙන බව. මේ වස්තුව මත ඇති කළ හැකි උපරිම උඩුකුරු තෙරපුම් බලය ලබා දුන්නායින් පස්සේ ඊට වඩා ලබා දෙන්න බෑ. දැන් මේ වස්තුවේ නම් අපි දුටුවේ මේ වස්තුවට දැක්විය හැකි උපරිම උඩුකුරු තෙරපුම නිව්ටන් 0.1ක ප්‍රමාණයක් බව. ඔබ ක්‍රියාකාරකමේදී දුටු දේ නැවතත් අපි බලමු. අපි වස්තුවක් කියලා බැලුවා වාතයේදී. එතකොට ඒ වස්තුවේ යම් අගයක් තිබුණා, බරක් තිබුණා. ඊළඟට අපි මේ වස්තුව ද්‍රවයේ තුල ගිල්ලමින් එහි බරට සිදුවන දේ තුලා දෙස බලමින් අපි නිරීක්ෂණය කළා. එහිදී අපි දුටුවා එහි සටහන් වන අගය අඩුයි කියන එක. එහි බර අඩු වෙන බව. එහෙමනම් එහි බර අඩු උනේ ඇයි?
එහි සඳහන් වන බර අඩු වීමට හේතුව ඒ පහළ පැත්තෙන් යටි පැත්තෙන් ඇතිවන ඉහළට ඇතිවන උඩුකුරු තෙරපුම නිසා. මේ උඩුකුරු තෙරපුම මේ ගිල්වන්න වැඩි වෙන ආකාරයත් එහි අගේ විශාල වන ආකාරයත් ඔබ දැක්කා. හොඳයි අපි තවත් ක්‍රියාකාරකමකට යමු. හොඳයි දැන් අපි ආකිමිඩිස්ගේ නියමය එහෙම නැත්නම් අපි ආකිමිඩිස් පෙන්වා දුන් වැදගත් කාරණය පිළිබඳව පුංචි ක්‍රියාකාරකමක යෙදෙමු. මේ සඳහා අපට තෙදරු තුලාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම යුරේකා බඳුන මේ බඳුනට යුරේකා බඳුන කියනවා. එහි පැත්තකින් සිදුරක් සහිත කොටසක් ඔබට දකින්න පුළුවන්. ළඟට බීකරයක් මේ සඳහා යොදා ගන්න. හොඳයි අපි සියල්ලට පළමුව මේ බීකරය කිරාගෙන ඉමු. ඔව් දැන් ඔබට පේනවා මෙහි ස්කන්ධය ග්‍රෑම් 98.8ක් ග්‍රෑම් 98.8 ග්‍රෑම් 98.8ක ස්කන්ධයක් සහිතයි මේ බීකරය. හොඳයි අපි සටහන් කර තියාගන්න. 98.8ක් ග්‍රෑම්. හොඳයි ඊළඟට අපි වස්තුවේ බර කිරා ගනිමු. මේ වස්තුව අපි තෙදරු තුලාවේ මේ විදිහට එල්ලුවා. දැන් එහි බර අපිට පෙන්නවා ග්‍රෑම් 23.4ක්. ග්‍රෑම් 23.4ක්. 23.4. හොඳයි දැන් ඊළඟට අපි මේ සඳහා ගන්න යුරේකා බඳුන ජලයෙන් පුරවා ගනිමු. ඔව් දැන් අපි යුරේකා බඳුන ජලයෙන් පුරවා ගත්තා. දැන් ඊළඟට අපි මේ යුරේකා බඳුනේ මේ වස්තුව ගිල්ලලා බලමු. ඔව් දැන් බලමු යුරේකා බඳුනේ මේ වස්තුව ගිල්ලන. ඔව් උතුරා යනවා යම් ජල ප්‍රමාණයක් ඔබට පේනවා. මේ ජලය තුල ගිල්වා තිබියදී අපි බලමු මේ වස්තුවේ ස්කන්ධය කොපමණද කියලා. ඒ ස්කන්ධය ග්‍රෑම් 15.8ක් ලෙස සටහන් වෙලා තියෙනවා. හොඳයි. දැන් අපි බලමු කොයිතරම් බරක් අඩු වෙලාද කියලා. ඔබ දැක්ක වස්තු ස්කන්ධය ග්‍රෑම් 23.4ක් වන බව. ග්‍රෑම් 23.4යි. ඉන් පස්සේ අපි යුරේකා බඳුනේ ගිල්වයින් පස්සේ එහි දැක්වෙන ස්කන්ධය උනේ ග්‍රෑම් 15.8ක්. ග්‍රෑම් 15.8ක්. එහෙමනම් ඒ ස්කන්ධයේ අඩුවීමක් අපිට දකින්න පුළුවන්. ඇත්තෙම මේ ස්කන්ධය යන වචනේ පාවිච්චි කරාට බරේ අඩුවීමක් මේ වෙන්නේ. මේ ස්කන්ධයේ දැක්වෙන ඒකක අපි පරිවර්තනය කරගන්න ඕනේ නිව්ටන් වලට. නමුත් මේ අවස්ථාවේදී අපි මේ දැක්වෙන පාඨාංක වලින්ම ගන්න කරලා බැලුවොත් ග්‍රෑම් 23.4ක ස්කන්ධයක් කලින් පෙන්නුවා. දැන් එහි ස්කන්ධය අඩු වෙලා 15.8යි කියලා අපිට සඳහන් වෙලා තියෙනවා. එහෙමනම් මේ අඩු වුණ ප්‍රමාණය මොකක්ද? අඩු වුණ ප්‍රමාණය අපිට පේනවා ග්‍රෑම් 7.6ක් බව. ග්‍රෑම් 7.6ක බර අඩුවීමක් අපිට දකින්න පුළුවන් වෙලා තියෙන ස්කන්ධයේ අඩුවීමක් දකින්න පුළුවන් වෙනවා. ග්‍රෑම් 7.6ක. හොඳයි මෙතන තවත් දෙයක් අපි බලමු. අපි ඉස්සෙල්ලා කිරාගත්තනේ මේ බීකරේ. දැන් මේ බීකරයට තමයි මේ මෙතනින් විස්ථාපනය වෙලා නැත්නම් උතුරලා ගිය ජලයේ ටික එකතු වෙන්නේ. දැන් අපි බලමු මේ බීකරේ එකතු වුණ ජලයේ ස්කන්ධය කොහොමද කියලා. බීකරේ රැස් වුණ ජලයේ ස්කන්ධය 106.4ක්.
106.4ක්. ඔව් මෙතන සටහන් වෙන්නේ ජලය සහ බීකරය කියන දෙකම. එහෙමනම් ජලයේ ටිකේ පමණක් ස්කන්ධය අපි හොයාගන්න. ජලයේ පමණක්. අපි කලින් බීකරයේ ස්කන්ධය බැලුවා අපිට පේනුණා 98.8යි. ග්‍රෑම් 98.8යි. එතකොට 106.4න් 98.8 අඩු කරන්න. ඔබට ආගය ලැබෙනවා 7.6ක්. එහෙමනම් දැන් මේ බීකරයේ තුල ඇති ජලයේ ස්කන්ධය ග්‍රෑම් 7.6යි. ඒ වගේම ඔබ කලින් දිටුවා අර වස්තුවේ අඩුණ බර වශයෙන්ුත් ග්‍රෑම් 7.6ක්. ජලයේ ගිල්වනකොට අඩුණ බරත් අඩුණ ස්කන්ධයත් ග්‍රෑම් 7.6ක් විදිහට ඔබ දැක්කා. එහෙමනම් දැන් අපිට යම් දෙයක් කියන්න පුළුවන් වෙනවා. යම් අගයන් දෙකක් සමාන වෙලා තියෙනවා. මොකද්ද මේ අගයන් දෙක? වස්තුව මගින් විස්ථාපනය කරපු ජලයේ ස්කන්ධය සමාන වෙලා තියෙනවා. ඒ වස්තුව ජලයේ ගිල්ලනකොට අඩු වුණ බර ප්‍රමාණයට. මෙන්න මේ සම්බන්ධය හොයාගත්තා ආකිමිඩිස් විසින්. ආකිමිඩිස් විසින් මේ සම්බන්ධය හොයාගත්ත අපි ආකිමිඩිස් මූලධර්මය කියලා හඳුන්වනවා. ඔව් ඒ ක්‍රියාකාරකමේදී ඔබ දුටුවා වස්තුව කොටසක් පමණක් ජලයේ ගිලී තියෙන අවස්ථාව. ජලයේ ගිල්වා තියෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී අපි දකිනවා ඇතිවන උඩුකුරු තෙරපුම සහ විස්ථාපිත ජලයේ බර ප්‍රමාණයන්. එතෙන්දී අපිට පේනවා උඩුකුරු තෙරපුමයි විස්ථාපනය වූ ජලයේ බරයි සමානය කියන එක. ඒ වගේම දෙවනුව අපි ඒ තවදුරටත් ජලයේ ගිල්ලීම කරා සම්පූර්ණයෙන්ම ගිල්ලකම්. එතකොට වස්තුවේ සම්පූර්ණයෙන්ම ජලයේ තියෙන අවස්ථාවේදී අපි දකිනවා උඩුකුරු තෙරපුමයි විස්ථාපිත ජලයේ බරයි සමාන වෙන බව. මේ සම්බන්ධය තමයි ආකිමිඩිස් මූලධර්මයෙන් කියවෙන්නේ. හොඳයි අපි ඊට ප්‍රථම නැවත ප්‍රශ්නයකට යමු. උඩුකුරු තෙරපුම කෙරෙහි බලපාන සාධකයක් නොවන්නේ 1. ද්‍රවයේ ඝනත්වය 2. ගුරුත්වය ත්වරණය 3. වස්තුව ගිලී ඇති පරිමාව 4. වස්තුව පතුලේ වර්ගඵලය. ඔබට පිළිතුර සොයා ගන්න පුළුවන්. ද්‍රවයේ ඝනත්වයේ බලපානවා, ගුරුත්වයේ ත්වරණය බලපානවා, වස්තුවේ ගිලී ඇති පරිමාවත් බලපානවා. එහෙමනම් වස්තුව පතුලේ වර්ගඵලය කුමක්වත් ඒක උඩුකුරු තෙරපුමට අදාළ නැහැ. වස්තුව පතුලේ වර්ගඵලය තමයි එහෙමනම් පිළිතුර වෙන්නේ. වස්තුව පතුලේ වර්ගඵලය උඩුකුරු තෙරපුමට බලපාන සාධකයක් නොවේ. මොකද මේ රූපයේ දැක්වෙන දේ අපි බලමු නැවතත්. වස්තුවක් වාතයේ කිරනකොට නිව්ටන් 20ක් බව සටහන් වෙලා තියෙනවා. ඊළඟට යුරේකා බඳුනේ තරමක් ගිල්වා ඇති අවස්ථාවක් අපට පේනවා. එවිටෙහි සටහන් වෙලා තියෙනවා නිව්ටන් 14. ඒ වගේම මේ සම්පූර්ණයෙන්ම ගිල්වායින් පස්සේ එහි සටහන් වෙලා තියෙන්නේ නිව්ටන් 10යි. හොඳයි එහෙමනම් උඩුකුරු තෙරපුම කීයද? මේ වස්තුව කෙරෙහි ඇති කරන උපරිම උඩුකුරු තෙරපුම කොපමණද? ඔබට පේනවා වාතයේදී බර 20යි, ජලයේ සම්පූර්ණයෙන්ම ගිල්ලෝ විට බර 10යි. එහෙමනම් අඩු වෙච්ච බර ප්‍රමාණය. කියන්නේ නිව්ටන් 10කින් අඩු වෙලා. ඒ තමයි උඩුකුරු තෙරපුම. අඩු වුණ බර සමාන වෙනවා උඩුකුරු තෙරපුමට. ඒ වගේම ආකිමිඩිස්ගේ මූලධර්මය අනුව අර උතුරා යන ජලයේ ප්‍රමාණය අපි කියලා බැලුවොත් එහි යගයත් නිව්ටන් 10ක් බව පේනවා. ආකිමිඩිස්ගේ මූලධර්මය එහෙමනම් අපිට මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. වස්තුවක් තරලයක් තුල අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිලී ඇති විට එය මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපිත තරලයේ
බරට සමානය. වස්තුව මගින් විස්ථාපිත තරලයේ බරට සමානයි. දැන් වස්තුව ගිල්ලනකොට අර්ධ වශයෙන්, ඒ කියන්නේ කොටසක් හෝ සම්පූර්ණයෙන් හෝ ගිල්ලනකොට එහි යම් බර අඩුවීමක් ඇති වෙනවා අපි දකිනවා. ඒ සමාන වෙන උඩුකුරු තෙරපුමට. ඒ උඩුකුරු තෙරපුම තවදුරටත් සමාන වෙන්නේ මොකටද? අර උතුරා යන ජලයේ නැත්නම් ද්‍රවයේ ප්‍රමාණයේ බරට. මෙතෙන්දි තරලය කියලා වචනයක් අපි පාවිච්චි කරලා තියෙනවා. තරලයක් කියලා කියන්නේ ද්‍රවයක් පමණක් නෙවෙයි. වායුවකටත් අපිට තරලයක් කියලා කියන්න පුළුවන්. එහෙමනම් වායුවක යමක් ගිල්ලනකොටත් මේ ආකිමිඩිස් නියමයේ මූල ධර්මයේ ගැළපෙන බවයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. එවැනි අවස්ථා ඔබ දකිනවා. මේ වාගේ බැලුන් එකක් පාවෙමින් තියෙන අවස්ථාවක් අපි හිතුවොත් මේ බැලුන් එකේ බර පහළට ක්‍රියා කරද්දී උඩුකුරු තෙරපුම වාතයෙන් ඇති කරන උඩුකුරු තෙරපුම තමයි මෙය රඳවාගෙන තියාගන්නේ. වාතය මගින් ඉහළට ඇති කරන උඩුකුරු තෙරපුම පහළට ඇති වෙනවා වස්තුවේ බර. මේ දෙක සමානව තියෙන තාක්කල් මෙය පාවෙමින් පවතිනවා. එහෙනම් තරලයක් සඳහා වළංගු වෙනවා ආකිමිඩිස්ගේ මූල ධර්මය. වායු සහ ද්‍රව යන දෙකම සඳහා. මේ රූපේ තියෙන්නේ ඔබට පේනවා වස්තුවක් ජලයේ පාවෙනවා. මෙය මත අලිපැටවෙක් ඉන්නවා. දැන් අලිපැටව ඉන්නකොට තවදුරටත් මේ පාවෙනවා, නමුත් ගිලී ඇති ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේන් අදහස් වෙන්නේ මොකක්ද? තවදුරටත් පාවෙනවා, නමුත් ගිලී ඇති ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙමනම් මේ විස්ථාපනය වන ජල ප්‍රමාණය තමයි වැඩි වෙලා තියෙන්නේ. කලින් වස්තුව තනියෙන් තියෙද්දි විස්ථාපිත ජල ප්‍රමාණයයි උඩුකුරු තෙරපුමයි සමානයි. අලිපැටව නැගලා ඉන්න අවස්ථාවේදී විස්ථාපනය වන ජල ප්‍රමාණයයි අලිපැටව සහ ඒ වස්තුවේ බරයි සමානයි. ඒ දෙක එකතු. එහෙමනම් මේ අවස්ථා දෙකේ වෙනසක් විදිහට අපි දකින්නේ අර වැඩිපුර ජලයේ විස්ථාපනය වෙලා තියෙනවා. අලිපැටව සිටින අවස්ථාවේ වැඩිපුර ජල ප්‍රමාණයක් විස්ථාපනය වෙලා තියෙනවා. එහෙමනම් ඒ විස්ථාපිත ජලයේ බර බැලුවනම් මේ අලිපැටවගේ සහ මේ වස්තුවේ කියන දෙකේම එකතුව වශයෙන් එන බරට සමාන වෙනවා. උඩුකුරු තෙරපුම මගින් තමයි මේ රඳවා තබා ගැනීම සිද්ධ වෙන්නේ. හොඳයි, අපි දැන් ප්‍රශ්නෙට යොමු වෙමු. නූලකින් එල්ලා ඇති නිව්ටන් 40ක් බර වාණී කුට්ටියක් ජලයේ සම්පූර්ණයෙන් ගිලී පවතී. එයින් විස්ථාපනය වූ ජලයේ පරිමාව ඝන සෙන්ටිමීටර 500ක් වේ. වාණී කුට්ටියේ දෘශ්‍ය බර කොපමණද? නූලකින් එල්ලා ඇති නිව්ටන් 40ක් බර වාණී කුට්ටියක්. එතකොට වාණී කුට්ටියේ බර නිව්ටන් 40ක්. ජලයේ සම්පූර්ණයෙන් ගිල්ලා පවතිනවා. එතකොට විස්ථාපනය වෙන ජලයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 500යි. වාණී කුට්ටියේ දෘශ්‍ය බර කොපමණද? පිළිතුරු තියෙනවා 20යි නිව්ටන්, 80යි නිව්ටන්, 45යි නිව්ටන්, 35යි නිව්ටන්. ඔබට යම් ගණනය කිරීමක් කරන්න වෙනවා. මේට පිළිතුර සොයා ගන්න පුංචි ගණනය කිරීමක් කරන්න. ඔව්. ඒ වාණී කුට්ටියෙන් විස්ථාපිත ජලයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 500යි. ඒක ඝන මීටර් කරන්න අපි බෙදන්න සිද්ධ වෙනවානේ. ඝන සෙන්ටිමීටර් ඝන මීටර් කරගන්න. එතකොට අපිට ලැබෙනවා ඝන මීටර වලින් 5 ගුණ කිරීම 10 ඍණ 4 වෙනි බලයක්. ඔන්න විස්ථාපිත ජලයේ පරිමාව. එතකොට උඩුකුරු තෙරපුම වෙන්නේ මේ විස්ථාපිත ජලයේ බර. විස්ථාපිත ජලයේ බර. ඉතින් අපි දන්නවා විස්ථාපිත ජලයේ බර කියන්නේ mg එහෙම නැත්නම් ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණය තරණය. ස්කන්ධය මෙහි සඳහන් වෙන්නේ නැති නිසා ඒ අපිට ලබා ගන්න පුළුවන් m සමානයි dv කියන සමීකරණයෙන්. එහෙම නැත්නම් ස්කන්ධය සමාන වෙනවා ඝනත්වය වැඩි කිරීම පරිමාවට. එහෙමනම් mg සමානයි ඝනත්වය වැඩි කිරීම පරිමාව වැඩි කිරීම ගුරුත්වාකර්ෂණය තරණය. එතකොට විස්ථාපිත ජලයේනේ. දැන් ජලයේ ඝනත්වය 1000යි ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඒ වගේ මේ ජලයේ පරිමාව අපි දැන් හොයලා තියෙනවා 5 වැඩි කිරීම 10 ඍණ 4 වෙනි බලය කියලා. ගුරුත්වාකර්ෂණය තරණය 10යි
ms ඍණ 2 බලය. ms. ඒ අනුව දැන් අපිට ලැබෙනවා නිව්ටන් වලින් උඩුකුරු තෙරපුම මේ සුළු වුණාම නිව්ටන් 5යි කියලා. නිව්ටන් 5. උඩුකුරු තෙරපුම නිව්ටන් 5යි නම් වානේ කුට්ටියේ බර කියලා අපිට ලබා දීලා තිබුණේ නිව්ටන් 40යි නම් උඩුකුරු තෙරපුමෙන් අඩු කරයින් පස්සේ අපිට ලැබෙනවා දෘශ්‍ය බර. ඒ කියන්නේ දැන් වානේ කුට්ටියේ බර කියලා අපිට පෙන්වන්නේ නිව්ටන් 35යි. හේතුව වාතයේදී බර නිව්ටන් 40යි. නමුත් උඩුකුරු තෙරපුම වශයෙන් ක්‍රියා කළ තියෙනවා නිව්ටන් 5ක්. එහෙමනම් දැන් ඒ තරාදියේ සටහන් වන්නේ නිව්ටන් 35යි. ඒ කියන්නේ වානේ කුට්ටියේ දෘශ්‍ය බර වෙන්නේ නිව්ටන් 35යි. බලන්න ඔබේ පිළිතුර හරියද කියලා. ඔව්. පිළිතුර නිව්ටන් 35යි. හොඳයි මේ එකම නැව විවිධ තැන්වල ගිලී පවතින ආකාරය තමයි මේ පෙන්වන්නේ. එකම නැව, එකම බර තියෙන එකම නැව මිරිදියේදී සහ කරදියේදී. ඒ විතරක් නෙවෙයි. මිරිදියේ ග්‍රීස්ම ඍතුවේදී, මිරිදියේ සීත ඍතුවේදී. කරදියේ ග්‍රීස්ම ඍතුවේදී, කරදියේ සීත ඍතුවේදී. බලන්න මිරිදියේ ග්‍රීස්ම ඍතුවේදී තමයි මේ නැව යටටම ගිලිලා තියෙන්නේ. සීත ඍතුවේදී ඒ තරම් ගිලෙන්නේ නැහැ මිරිදියේ. කරදියේ ග්‍රීස්ම ඍතුවේදී ගිලෙන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි කරදියේ සීත ඍතුවේදී ගිලෙන්නේ. මේ ගිලී යන ප්‍රමාණය දිහා බැලුවම අපිට පේනවා මේ විස්ථාපන වෙන ජල ප්‍රමාණ වෙනස්කම. විස්ථාපන වෙන ජල ප්‍රමාණයේ වෙනස්කම අපිට පේනවා. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් මිරිදියේ ග්‍රීස්ම ඍතුවේදී යම් බරක් පටවලා තියෙනවා. මිරිදියේ සීත ඍතුවේදී බරක් පටවුවම නැව ගිලෙන ප්‍රමාණය. හොඳයි ඒ බරම සහිතව නැව මිරිදියට ග්‍රීස්ම ඍතුවේ ආවනම් ඒ නැවට ගිලී යන්න සිද්ධ වෙනවා. මිරිදියේ සීත ඍතුවේදී උපරිම මට්ටමට බහන්න පැටවුවනම් ඉහළ ඔය දැන් තියෙන මට්ටමටත් වඩා ඉහළට ඔබට පේනවා ඒ ග්‍රීස්ම ඍතුවේදී ඒ ප්‍රමාණයම අරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. ඊට ගිලී යන්න සිද්ධ වෙනවා. කරදියේදීත් ඒ ආකාරයේ වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි නැව්වල ප්ලිම්සෝල් රේඛාව කියලා රේඛාවක් ගහලා තියෙනවා. එක එක ඍතුවලදී එක එක සාගරවලදී නැව ගිල්විය හැකි උපරිම රේඛාව උපරිම ප්‍රමාණය දක්වන රේඛාවක්. හොඳයි මේ මූල ධර්ම යොදාගෙන අපිට පුළුවන් මේට හේතුව මොකද්ද මේ විවිධ ගැඹුරු වලට ගිරෙන්නේ? ඇත්තෙන්ම මේ ජලයේ ඝනත්වයේ වෙනසයි. මිරිදියේ ග්‍රීස්ම ඍතුවේදී ඝනත්වය අඩුයි. සීත ඍතුවේදී ඊට වඩා ඝනත්වය වැඩි. කරදියේ ග්‍රීස්ම ඍතුවට වඩා සීත ඍතුවේදී ඝනත්වය වැඩි. ඉතින් ඒ වෙනස නිසා ඒ වගේම මිරිදියට වඩා කරදියේ ඝනත්වය වැඩි. ඔය කියන වෙනස්කම් නිසා තමයි මේ එක එක ප්‍රමාණයට ගිලෙන්නේ. එහෙමනම් මේ ඝනත්වයේ සෙවීම සඳහා අපට යම් භාණ්ඩයක් උපකරණයක් නිර්මාණය කරගන්න පුළුවන් මේ ආකාරයට අපි කියනවා ඒකට ද්‍රවමානය කියලා. ද්‍රවමානය මේ විදිහට ද්‍රවමානයක් යොදාගෙන අපිට පුළුවන් ඝනත්වයේ පිළිබඳ අදහසක් ලබා ගන්න. හොඳයි. ඒ උපකරණය අපි ද්‍රවමානය කියලා හඳුන්වනවා. බලන්න ද්‍රවමානය කියන උපකරණය මා අතේ තියෙනෙත් ඒ උපකරණය. ද්‍රවමානය ඔබට පේනවා යම් බර වෙන්න මොනිසම් වගේක් යොදලා තියෙනවා. ඊළඟට ඒ සිරස්ව පාවීම සඳහා මේ ඕනෑම ද්‍රවයකට දාලා බලන්න පුළුවන් එහි ඝනත්වය කීයද කියලා. මෙතන ඒ සංඛ්‍යාව සටහන් වෙනවා. මේ පරිමාණය යම් විවිධ ගැඹුරු වලට තමයි විවිධ ද්‍රව තුල මෙය ගිලෙන්නේ. ඒ ගිලෙන මට්ටම අනුව අපිට ඒ සඳහන් කරලා තියෙනවා එහි ඝනත්වය කීයද කියන එක. එහෙමනම් ඝනත්වය සොයා ගැනීම සඳහා භාවිත කරන මේ ද්‍රවමානී කියන උපකරණයත් නියුවලා තියෙන්නේ අර ආකිමිඩිස්ගේ මූලධර්මයේ අනුවයි. මෙය ඝනත්වය අඩු ද්‍රවවල වඩාත් ගැඹුරට ගිලෙනවා. ඝනත්වය වැඩි ද්‍රවවල ගිලෙන ප්‍රමාණය අඩු වෙනවා. ඔව් මෙතන තියෙන්නේ එකම වස්තුව වාතයේදී කියලා තියෙනවා. ඊළඟට ජලයේ තුලදී එහි බර කොපමණද කියලා බලලා තියෙනවා. ඊළඟට වෙනත් ද්‍රවයක තමයි භූමි තෙල් වෙන්න පුළුවන්, පෙට්‍රල්, ඒ වගේ
මධ්‍යසාර ඒ වගේ වෙනත් ද්‍රවයක ගිල්ලා බලනවා. ඔව් එතකොට මෙහි පෙනෙන බර දෘශ්‍ය බරවල් වෙනස් වෙලා තියෙනවා. මේ අවස්ථා තුනේදීම ලැබෙන අගයන් වෙනස්. ඒ කියන්නේ විවිධ ද්‍රවවල ගිල්ලනකොට එකම වස්තුව ඒ මත ඇති කරන උඩුකුරු තෙරපුම් වෙනස් වෙනවා. එකම වස්තුවුණත් විවිධ ද්‍රවවල දී ඇති වෙන ඒ වස්තුව මත ඇති වෙන උඩුකුරු තෙරපුම වෙනස් බවයි මේ අපි තේරුම් ගත යුතු වන්නේ. හොඳයි මම ඔබට මුලින්ම සඳහන් කර ආකාරයට ආකිමිඩිස් කියන විද්‍යාඥයා තමයි මේ ද්‍රවවල ඔය අපි අද කතා කරපු මූල ධර්ම ඉදිරිපත් කළේ. මේ සඳහා ඔහුට අවස්ථාව ලැබුණේ හිරොන් රජතුමා ඔහුට බාර දුන් ගැටලුවකට විසඳුමක් සොයාගන්න ගිය අවස්ථාවේදී. ඔබට මතකද මේ ගැටලුව කොහොමද කියන්නේ? ඔව් රජතුමා යම් රත්රන් ප්‍රමාණයක් රන්කරුවෙකුට ලබා දීලා තිබුණා ඔටුන්නක් සාදා දෙන ලෙස. රජතුමා ඒ රත්රන් ප්‍රමාණය කිරා ඔටුන්න සෑදීමට ඔහුට බාර දෙන්නේ. රන්කරුවත් ආපසු රජතුමාට ඔටුන්න ගෙනත් දෙනවා. එහිදී කිරලා බලනකොට රජතුමා දුන් රත්රන් ප්‍රමාණයෙහි ඒ බරට සමාන ප්‍රමාණයක ඔටුන්නක් ඔහුට ලැබෙනවා. ඉතින් මේ ආකාරයට ඔටුන්න රජතුමාට ලැබුණත් රජතුමාට යම් සැකයක් ඇති වෙනවා. රන්කරුවා මේන් රත්රන් යම් ප්‍රමාණයක් සොරකම් කොට ඒ වෙනුවට ඒ සොරකම් කර ප්‍රමාණයට සමාන බර ප්‍රමාණයක් මිශ්‍ර කරලා මේ ඔටුන්න හැතුවාද කියන එක. ඉතින් මේ ගැටලුව විසඳීමට තමයි බාර දුන්නේ ආකිමිඩිස්ට. ආකිමිඩිස්ටත් එකවරම මේ ගැටලුවට පිළිතුරක් හොයාගන්න බැරි වුණා. ඔහු දවස් ගණනක් මේ ගැන කල්පනා කරා. ඔහු නෑමට ගිය අවස්ථාවේ තමයි ඔහුට මේ ගැටලුව විසඳීමේ ක්‍රමය ඔහුට අවබෝධ වුණේ. සම්පූර්ණයෙන්ම ජලය පිරි ටැංකියකට බහිනකොට ඔහුට ඒන් උතුරා යන ජලය දිහා බලනකොටයි ඔහුට මේ අදහස ඇති වෙන්නේ. ගැටලුවට විසඳීම ලබා ගන්න ආකාරය. එතකොට ඔහු ඔබත් දන්නවා ගල් කැටයක් අපි ජලයේ පිරිබඳුනකට දැම්මනම් ඒ ගල් කැටයේ පරිමාවට සමාන ජලයේ ප්‍රමාණයක් ඒ එතනින් ඉවත් වෙලා යනවා. උතුරලා යනවා. විස්ථාපනය වෙලා යනවා. ඉතින් ඒ බව අවබෝධ වුණායින් පස්සේ ඔහුට මේ ගැටලුව විසඳන්න ක්‍රමයක් ලැබෙන්නේ. හොඳයි. ඔහු තීරණය කරපු ආකාරයට මෙන්න මේ ආකාරයට ඔහු හිතනවා ලබා දුන්න රත්රන් කැබැල්ලට සමාන රත්රන් කැබැල්ලක් ජලයේ ගිල්ලුවොතින් විස්ථාපනය වෙන ජලයේ ප්‍රමාණයක් තියෙනවා. ඒ හා සමාන විය යුතුයි ඔටුන්න ජලයේ ගිල්ලුවෙන් පස්සේ විස්ථාපනය වෙන ජලයේ ප්‍රමාණය. මොකද ඒ රත්තරන්ම ඒ ප්‍රමාණයම යොදා ගත්තනම් ඔටුන්නෙන් විස්ථාපනය වෙන ජලයේ ප්‍රමාණයත් අර මුලින් ලබා දුන් රත්රන් කැලලින් විස්ථාපනය වූ ජලයේ ප්‍රමාණයට සමාන විය යුතුයි. එසේ විය යුත්තේ ඔහු ඔටුන්න සෑදීමට වෙනත් ලෝහයකින් කොටසක් යොදා ගත්තනම් ඒ ඉවත් කරපු රත්රන් වල ස්කන්ධයට සමාන ස්කන්ධයක් ලැබෙන්න ඒ යොදා ගන්නා වෙනත් ලෝහය පරිමාවෙන් වෙනස් වෙනවා. ස්කන්ධයෙන් සමානව යොදාගත්තත් පරිමාවෙන් අඩු හෝ වැඩි වීමට හැකි පරිමාවෙන් සමාන වෙන්නේ නැහැ කියන එකයි ඔහුගේ අදහස. ඒ සත්‍යයක් අපි දන්නවා එකම පිටුම් රත්රන් කිලෝග්‍රෑම් එකක් ඇලුමිනියම් කිලෝග්‍රෑම් එකක් කියලා ගත්තොත් ඒ කිලෝග්‍රෑම් වලින් සමාන වුණාට පරිමාවෙන් මේ ලෝහ දෙකේ ප්‍රමාණයන් වෙනස් වෙනවා. පරිමාවෙන් වෙනස්. ඒ විදිහට වෙනත් ලෝහයක් මේ සඳහා තඹ වෙන වෙනත් ලෝහයක් යොදා ගත්තන ඒ වෙනස ඇති වෙනවා. ඒ නිසා විස්ථාපනය වෙන ජලයේ පරිමාව අර දුන් රත්රන් කැලලේදී විස්ථාපන පරිමාවට සමාන වෙන්නේ නැහැ. මේ අදහස අනුව තමයි ඔහු මේ ගැටලුව විසඳලා දෙන්නේ. මෙහිදී ඔහු මෙන්න මේ ආකාරයට එකවරම මේ ඔටුන්න සහ ඒහා ලබා දුන් රත්රන් කැබෑට සමාන රත්රන් ප්‍රමාණයක් එකවරම මේ වගේ දණ්ඩක
එල්ලා දෙපසින් එල්ලා සමවර කොට ජලයේ ගිල්ලනවා. ජලයේ ගිල්ලනකොට මේ තවදුරටත් මේ සමබරතාවයේ තියෙනවා නම් රත්තරන් සොරකමක් වෙලා නැහැ. එක පැත්තක් ඉස්සෙනවා නම් අනිවාර්යෙන් මෙතන සොරකමක් වී ඇති බව ඔහු ප්‍රකාශ කරනවා. හොඳයි, ඒ ආකාරයටයි ඔහු මේ ගැටලුව විසඳලා දුන්නේ. හොඳයි, අපි දැන් ප්‍රශ්නයකට යමු. ආකිමිඩීස් මූලධර්මයේ භාවිතයට ගන්න අවස්ථාවක් නොවන්නේ. ඔව්, ආකිමිඩීස්ගේ මූලධර්මයේ බොහෝ විට භාවිතයට ගන්නවා. බලන්න එහෙම නොවන අවස්ථාවක් තියෙනවද කියලා. සබ්මැරීනය. සබ්මැරීනයේදී ආකිමිඩීස් මූලධර්මයේ යොදා ගන්න වෙනවා. ක්ෂීරමානය. ක්ෂීරමානය කියන්නේ කිරිවල ඝනත්වය සොයා ගැනීමේ ද්‍රවමානය. උෂ්ණත්වමානය. ද්‍රවමානය. ද්‍රවමානය කියන්නේ මම ඔබට පෙන්වනවා ද්‍රවමානය කියලා ද්‍රවවල ඝනත්වය සොයා ගන්න පුළුවන් උපකරණයක්. එහෙමනම් නිවැරදි පුරුදු මම හිතන්නේ මේ වෙනකොට ඔබ තෝරාගෙන අවසానයි. ඔව්, ඔබ නිවැරදි. උෂ්ණත්වමානය. උෂ්ණත්වමානයේට ආකිමිඩීස් මූලධර්මය අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් උපකරණ තුනම ක්‍රියා කරන්නේ ආකිමිඩීස්ගේ මූලධර්මය අනුව. හොඳයි, අපි අද ඉගෙන ගත්තේ ආකිමිඩීස්ගේ මූලධර්මය. විශේෂයෙන් ආකිමිඩීස්ගේ මූලධර්මය අපි මේ විදිහට මතක තියාගන්න ඕන. වස්තුවක් තරලයක් තුල අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිල්ලුව විට ඒ මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපනය කරන ඒ ද්‍රවයේ බරට සමානයි කියන එක. හොඳයි, අද ඔබ ඉගෙන ගත්තේ ආකිමිඩීස්ගේ මූලධර්මය පිළිබඳව, එහි යෙදීම් පිළිබඳව, එය භාවිත කරන අවස්ථා පිළිබඳව. හොඳයි, මේ සමගම අපට නියමිත කාලය අවසන් වෙනවා. ඒ නිසා අපි සමගන්නවා නැවතත් මේ වගේම වැඩසටහනකින් ඔබ හමු වෙන බලාපොරොත්තු. ආයුබෝවන්.